ආයිබෝවන් මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන විෂයේ මිනුම් මේකක සහ මිනුම් උපකරණ කියන පාඩමට අදාළව ලබා දීලා තියෙන ඒකක පරීක්ෂණවල ව්‍යුහගත රචනා ප්‍රශ්නවලත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් මම මේ වීඩියෝ එකෙත් මේ ප්‍රශ්න පත්‍රය එකතු කරලා තියෙනවා. මොකද සමහරක් වෙලාවට ඔයාලට මේ ප්‍රශ්න පත්‍රය ලැබිලා නැතිව ඇති. එතකොට ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න පත්‍රය බලලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඊට පස්සේ මේ වීඩියෝ එකේ ඉස්සරහට ගිහලා තමන් ලියපු පිළිතුරු වල තියෙන ගැටලු සහ ඒ වගේ නිර්වද්‍යතාවය පරීක්ෂා කරලා බලන්න. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පැත්තක දිග සිම්පල් B වන සමචතුරස්‍රාකාර සිදුරකින් සමන්විත පැත්තක දිග සිම්පල් A වන තුනී ඒකාකාර සමචතුරස්‍රාකාර ලෝහ තහඩුවක් රූපයේ පෙන්වා ඇත. සිම්පල් A සහ සිම්පල් B සෙන්ටිමීටර් කිහිපයක විශාලත්වයෙන් යුක්තය. සිම්පල් A ද සිම්පල් B ද තහඩුවේ ඝනකම සිම්පල් T හා තහඩුවේ ස්කන්ධය සිම්පල් M හැකිතරම් නිවැරදිව මැනගත යුතුය ඇත. එහෙම තමයි යා ගැටලුව විස්තර කරලා තියෙන්නේ. බලමු පළවෙනි ප්‍රශ්නය. එයා අහනවා සිම්පල් T මැනීමට වඩාත්ම යෝග්‍ය පරීක්ෂණාගාර මිනුම් උපකරණය කුමක්ද කියලා. සිම්පල් T කියලා කියන්නේ මේ තහඩුවේ ඝනකම. තහඩුවේ ඝනකම කියලා කියන්නේ ඉතා කුඩා අගයක්. එතකොට ගොඩක් කුඩා අගයක් මනින්න නම් අපි පාවිච්චි කරන මිනුම් උපකරණයේ කුඩාම මිනුමත් කුඩා අගයක් විය යුතුයි. එහෙම නැත්නම් ප්‍රතිශත දෝෂය 100ට වඩා වැඩි වෙන්න පුළුවන්. ඉතින් පරීක්ෂණාගාරයේදී සාමාන්‍යයෙන් ඝනකමක් මනින්න පුළුවන් මිනුම් උපකරණ විදිහට අපි බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ මයික්‍රොමීටර ස්ක්‍රූප් වාමානය. ඒකට එක හේතුවක් තමයි මයික්‍රොමීටර ස්ක්‍රූප් වාමානයේ කුඩාම මිනුම මිලිමීටර් 0.01 තරම් විතර වෙනවා. ඒ කියන්නේ මිලිමීටර 1කින් 100න් එකක් තරම් කුඩා අගයක් මනින්න පුළුවන්. එතකොට ප්‍රතිශත දෝෂය 100ට වඩා වැඩි වෙන්න තියෙන හැකියාව අඩුයි. ඊළඟ ප්‍රශ්නේ විදිහට අහනවා ඉහත එහි ඔබ සඳහන් කළ උපකරණය භාවිතයෙන් මිනුමක් ගැනීමට පෙර වැදගත් පරීක්ෂා කිරීමක් කළ යුතු ඇත. එම පරීක්ෂා කිරීම කුමක්ද කියලා අහනවා. ඕනම මිනුම් උපකරණයකින් කිසියම් මිනුමක් ලබා ගන්න පෙර අපි පරීක්ෂා කරන්න ඕනේ ඒ මිනුම් උපකරණයේ මූලාංක දෝෂයක් තියනවද කියලා. එහෙනම් පරීක්ෂා කළ යුතු වන්නේ මූලාංක දෝෂයක් පවතීදැයි යන්න. ඊළඟ ප්‍රශ්න විදිහට අහනවා සිම්පල් A සහ සිම්පල් B මැනීම සඳහා ඔබට වර්නියර් කැලිපරයක් දෙනු ලැබේ. සිම්පල් A නිර්ණය කිරීම සඳහා ඔබ උපයෝගී කරගන්නේ කැලිපරයේ කුමන කොටසද? අපි බලමු සිම්පල් A සහ සිම්පල් B කියන්නේ මොකක්ද කියලා. සිම්පල් A කියලා කියන්නේ මේ සමචතුරස්‍රාකාර තහඩුවේ බාහිර පාදයක දිග. සිම්පල් B කියලා කියන්නේ ඒ තහඩුව ඇතුලේ තියෙන සමචතුරස්‍රාකාර කුහරයේ පැත්තක දිග. එතකොට B කියලා කියන්නේ අභ්‍යන්තර දිගක්, A කියලා කියන්නේ බාහිර දිගක්. දැන් පළවෙනි ප්‍රශ්නේ සිම්පල් A නිර්ණය කරන්න භාවිතා කරන්න ඕන කොටස මොකක්ද කියලා අහන්නේ. සිම්පල් A කියලා කියන්නේ බාහිර දිගක්. ඒතර බාහිර දිගක් මනින්න අපි වර්නියර් කැලිපරයේ භාවිතා කරන්නේ බාහිර හණු. ඊළඟ කොටසේ අහනවා B නිර්ණය කිරීම සඳහා භාවිතා කරන්න ඕන කොටස මොකක්ද කියලා. B කියලා කියන්නේ අභ්‍යන්තර දිගක්. අභ්‍යන්තර දිගක් මැනීම සඳහා වර්නියර් කැලිපරයේ භාවිතා කරන්නේ අභ්‍යන්තර හණු. එහෙනම් B නිර්ණය කිරීම සඳහා භාවිත කළ යුත්තේ අභ්‍යන්තර හණු. ඊළඟ ප්‍රශ්නය අහනවා සිම්පල් M මැනීම සඳහා භාවිත කළ හැකි ඊටාම සුදුසු පරීක්ෂණාගාර මිනුම් උපකරණය කුමක්ද කියලා. අපි පරීක්ෂණාගාරයේදී කුඩා ස්කන්ධයක් මැනීම සඳහා භාවිතා කරන්නේ තෙදඬු තුලාව. එහෙනම් සිම්පල් M මැනීම සඳහා භාවිතා කළ හැකි පරීක්ෂණාගාර උපකරණය වෙන්නේ තෙදඬු තුලාව. නමුත් වර්තමානයේදී නම් පරීක්ෂණාගාරවල ඩිජිටල් බැලන්ස් තියෙනවා. නැත්නම් සංඛ්‍යාංක තුලා ඒ වගේ උපකරණයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟ ප්‍රශ්නය අහනවා සිම්පල් A, සිම්පල් M, සිම්පල් B, සිම්පල් T ඇසුරින් ලෝහයේ ඝනත්වය P සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා. මම මේ ගැටලුවේ දීලා තියෙන විස්තරය ත්‍රිමාන රූපයකට ගොඩනැගුවා. ඒකෝර මේ සිම්පල් A කියලා කියන්නේ මේ සමචතුරස්‍රාකාර තහඩුවේ බාහිර පාදයක දිග. සිම්පල් B කියලා කියන්නේ අභ්‍යන්තරයේ තියෙන කුහරයේ අභ්‍යන්තර පාදයක දිග. ඒ වගේම T කියලා කියන්නේ තහඩුවේ ඝනත්වය. අපි දන්නවා ඝනත්වයේ අර්ථ දැක්වීම ඇසුරෙන් එන සම්බන්ධතාවය තමයි ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව කියන එක. සංකේතාත්මකව ගත්තොත් ඝනත්වය අපි ගන්නවා ρ සමානයි m බෙදීම v කියලා. නැත්නම් d සමානයි m බෙදීම v කියලා ගන්නත් පුළුවන්. මම වචනෙන්ම ලිව්වා මොකද වඩාත් පැහැදිලි වෙන්න. අපි ඊට පස්සේ ආදේශ කරමු.
ඝනත්වය කියලා කියන්නේ p. මෙයා දීලා තියෙන ඝනත්වය p කියලා ගන්න කියලා. එහෙනම් ඝනත්වයට මම p ආදේශ කරා. ස්කන්ධයේ සිම්පල් m ඒකත් සංකේතයක් විදිහට එයා දීලා තියෙනවා. මොකද m කියන එක මෙතන හඳුන්වලා තියෙනවා ස්කන්ධය කියලා. එහෙනම් ස්කන්ධය වෙනුවට මම සිම්පල් m ආදේශ කරනවා. එතකොට මේ තහඩුවේ පරිමාව අපි ගණනය කරන්න ඕනේ. එතකොට නැවතත් මේ රූපයට අපි ගියොත් මෙයා කියන්නේ සමචතුරස්‍රාකාර ලෝහ තහඩුවකින් සමචතුරස්‍රාකාර කොටසක් කපලා ඉවත් කරලා තියෙනවායි කියලා. එහෙනම් මේ සම්පූර්ණ පරිමාව හොයන්න අපි කරන්නේ මේ කුහරය සහිත ලෝහ තහඩුවේ පරිමාවෙන් කුහරයේ පරිමාව අඩු කරන එක. කුහරය සහිත ලෝහ තහඩුව කියලා කියන්නේ මේක ඝනකාභයක්. දිග A, පළලත් සිම්පල් A, උස සිම්පල් T වූ ඝනකාභයක්. එතකොට මේ ඝනකාභයේ පරිමාව ලියන්න පුළුවන් දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. දිග කියලා කියන්නේ සිම්පල් A, පළල කියලා කියන්නේ සිම්පල් A, උස කියලා කියන්නේ T. එතකොට A වැඩි කිරීම සිම්පල් T කියලා කියන්නේ A වර්ගය වාරයක් T. ඒකෙන් අඩු කරන්න ඕනේ ඇතුලේ තියෙන සමචතුරස්‍රාකාර තහඩු කොටසේ පරිමාව. එතකොට මේ ඇතුලේ තියෙන සමචතුරස්‍රාකාර තහඩු කොටසේ පරිමාව කියලා කියන්නේ ඒකත් ඝනකාභයක් හැඩති ඝනකම T, දිගත් B, පළලත් B වන ඝනකාභයක පරිමාව තමයි අහන්නේ. එහෙනම් දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස මගින් මේකේ පරිමාව ගණනය කරන්න පුළුවන්. දිග කියලා කියන්නේ B, පළල කියලා කියන්නේ B, උස එන්නේ T. එතකොට B වලින් වැඩි වුණාම B වර්ගය, ඒක T වලින් වැඩි වුණාම B වර්ග T කියලා එනවා. මෙන්න මේ අභ්‍යන්තරයේ තියෙන කපල ඉවත් කරපු සමචතුරස්‍රාකාර කොටසේ පරිමාව. දැන් මේ මුළු තහඩුවේ පරිමාවෙන් කපල ඉවත් කරපු කොටසේ පරිමාව අඩු කරොත් මේ සම්පූර්ණ ලෝහ තහඩුවේ පරිමාව එනවා. එහෙනම් මේ ප්‍රකාශනය තමයි P සඳහා එන ප්‍රකාශනය, නැත්නම් ඝනත්වය සඳහා එන ප්‍රකාශනය. මට අවශ්‍ය නම් පුළුවන් මෙතනින් මේ A වර්ගයේ T කියලා තියෙනවා, ඍණ B වර්ගයේ T කියලා තියෙනවා. මේ පද දෙකෙන් මට T කියන එක පොදු සාධකයක් විදිහට එළියට ගන්න පුළුවන්. එහෙම එළියට ගත්තොත් මට ඝනත්වය සඳහා එන ප්‍රකාශනයක් සිම්පල් m බෙදීම සිම්පල් T වාරයක් A වර්ගයේ ඍණ B වර්ගයේ කියලා. අපි යන් ඊළඟ ප්‍රශ්නයට තහඩුවේ එකිනෙකට වෙනස් ස්ථාන පහකින් එහි ඝනකම සිම්පල් T මනින ලද අතර ලබාගත් අගයන් පහත දී ඇත. ඝනකම සඳහා ලබාගත් අගයන් මෙතන තියෙනවා. අගයන් පහක් යා ලබාගෙන තියෙනවා. මේ සඳහා භාවිත කර ඇති මිනුම් උපකරණයේ කුඩාම මිනුම කුමක්ද? මේ මිනුම් ටික දැක්කහම ඔයාලට තේරෙනවා මිලිමීටර් 0.01ක් දක්වා වූ අගයන් කියවන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙන් කියවන්න පුළුවන් කුඩාම අගය මිලිමීටර් 0.01ක් වෙන අගය. ඉතින් ඒකේ ගුණාකාර තමයි මෙතන තියෙන සියලුම අගයන්. එහෙනම් මේ උපකරණයේ කුඩාම මිනුම වෙන්නේ 0.01 මිලිමීටර්. ඊළඟ ප්‍රශ්නේ බැලුවොත් තහඩුවේ මධ්‍යන්‍ය ඝනකම ගණනය කරන්න. ඝනකම සඳහා අගයන් කිහිපයක් ලැබිලා තියෙනවා. ඔයාලා දන්නවා මේ අගයන් වල මධ්‍යන්‍ය ගණනය කරන්න නම් ඒ සියලුම අගයන් එකතු කරලා බෙදන්න ඕනේ මේ පාඨාංක ගණනේ. පළවෙනි අගය 1.1 දෙවෙනි එක 1.11 තුන්වෙනි එක 1.12 හතරවෙනි එක 1.12 පස්වෙනි එක 1.11 මෙන්න මේ කියන අගයන් පහ එකතු කරලා බෙදන්න ඕනේ 5. පහෙන් බෙදන්න හේතුව තමයි මෙතන තියෙන අගයන් 5ක්. නිසා පහෙන් බෙදපුවාම මධ්‍යන්න ඝනකම එනවා. ඒතර මධ්‍යන්න ඝනකම විදිහට එන්නේ 5.56 බෙදීම 5 මිලිමීටර්. එතකොට මට මධ්‍යන්න ඝනකම සඳහා එන අගය 1.112 මිලිමීටර්. නමුත් අපි මේකේ උපකරණයේ කුඩාම මිනුම මිලිමීටර් වලින් දශම ස්ථාන 2ක් දක්වා විතරයි තියෙන්නේ. ඒක නිසා මේකේ පාඨාංකයත් අපි දශම ස්ථාන 2ක් දක්වා තමයි තියෙන්නේ. එතකොට මේ තුන්වෙනි දශම ස්ථානයේ 2 තියෙන්නේ. මේක ආසන්න දෙවෙනි දශම ස්ථානයට වට යවුවොත් මෙතන 2 කියන්නේ 5ට වඩා අඩු අගයක් හින්දා මේ අගයමයි මෙතෙන් දෙන්නේ. එහෙනම් 1.11 මධ්‍යන්න ඝනකම. ඊළඟ ප්‍රශ්නයට ගියොත් එයා අහනවා ඉහත ගණනය කළ පිළිතුර දශම ස්ථාන කොපමණකට ඔබ දෙන්නේද? ඒට හේතුව පැහැදිලි කරන්න. මම ඒක එතනදිත් විස්තර කරා. අපි දශම ස්ථාන දෙකකට තමයි දෙන්නේ. ඒකට හේතුව තමයි ඝනකම මැනීම සඳහා භාවිතා කර උපකරණයේ කුඩාම මිනුම මිලිමීටර් වලින් දශම ස්ථාන 2ක් දක්වා පමණක් පවතින හින්දා. ඒ හේතුව හින්දා තමයි අපි මේ ලැබෙන පිළිතුරත් දශම ස්ථාන 2කට තියන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් තහඩුවේ පරිමාව නිර්ණය කිරීමේ ක්‍රමයක් ලෙස
ඒ ජලය ගිල්වා එමගින් විස්ථාපනය වන ජල පරිමාව මැනීමට ශිෂ්‍යයෙකු විසින් යෝජනා කර ඇත. මෙම අගය ඉහත සිම්පල් A, සිම්පල් B, සිම්පල් T භාවිත කොට ගණනය කළ අගය හා සංසන්දනය කිරීමේදී එතරම් නිවැරදි නොවන්නේ මණ්ඩයි සඳහන් කරන්න කියලා කියනවා. අපිට ජල භාජනයක ගිල්වලා විස්ථාපනය වන තරල පරිමාව මැන්නහම උපරිම වශයෙන් අපේ පරීක්ෂණාගාරයේ තියෙන උපකරණ වලින් මිලිලීටර් 0.1 දක්වා වූ වගයන් කියවන්න පුළුවන්. හැබැයි A, B, T සඳහා ලබාගත් අගයන් මිලිමීටර් දශම ස්ථාන 2ක් දක්වා නැත්නම් මිලිමීටර 1කින් 100න් 1ක් දක්වා වූ අගයකට එනවා. එතකොට පරිමාව ගත්තොත් ඝන මිලිමීටර් දශම ස්ථාන 2ක් දක්වා වූ අගයකට නිවැරදිව ගණනය කිරීමේ හැකියාව තියෙනවා. A, B, T කියන අගයන් භාවිතා කරලා ගණනය කරොත්. ඒක නිසා වඩාත් නිවැරදි අගයක් ලබා ගන්න පුළුවන්නේ සිම්පල් A, සිම්පල් B, සිම්පල් T කියන අගයන් භාවිතා කරලා ලබා ගන්න අගේ. මොකද මේකේ පරිමාව ඉතා කුඩයි. අර විස්ථාපනය වන ජල පරිමාව මැන්නොත් එතනදී ප්‍රතිශත දෝෂය 100ට වඩා විශාල වෙනවා. මොකද පරිමාව නොගිනිය හැකි තරම් කුඩා නිසා. අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් දෙවෙනි ප්‍රශ්නය අහනවා අනුරූප ශුන්‍ය සලකුණු එකිනෙකට සමපාත වන අවස්ථාවේදී එක්තරා වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණයේ කොටසක් හා වර්නියර් පරිමාණය රූපයේ පෙන්වා ඇත. මෙන්න තියෙනවා ප්‍රධාන පරිමාණය, මෙන්න තියෙනවා වර්නියර් පරිමාණය. එයා පළවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා වර්නියර් බෙදුමක දිග මිලිමීටර වලින් කොපමණද කියලා. වර්නියර් බෙදුමක දිග අහනවා. අපි වර්නියර් එක බෙදුමක දිග දන්නේ නැහැ. හැබැයි මෙතන වර්නියර් කොටස් 20ක දිග අපි දන්නවා. මොකද වර්නියර් කොටස් 20ක් ප්‍රධාන පරිමාණයේ කොටස් 19ක් එක සමපාත වෙනවා. ප්‍රධාන පරිමාණය ක්‍රමාංකණය කරලා තියෙන්නේ මිලිමීටර වලින්. මිලිමීටර වලින්. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ද මිලිමීටර 10යි. මෙතන ඉඳන් මෙතෙන්ද මිලිමීටර 20යි. මේ 1 2 3 කියලා තියෙන සෙන්ටිමීටර. ඔයාලා ඒක දන්නවා මේ උපකරණය පාවිච්චි කරලා තියෙනවා නම්. right එහෙනම් මිලිමීටර් 19ක් මෙතෙන්ද තියෙනවා මිලිමීටර් 19ක් මිලිමීටර් 19ක් සමාන වෙනවා වර්නියර් කොටස් 20කට. එහෙනම් වර්නියර් පරිමාණයේ කොටස් 20ක දිග සමාන වෙනවා 19 මිලිමීටර්. ඒක නිසා මට එක වර්නියර් කොටසක දිග හොයන්න පුළුවන් 19 බෙදීම 20. පිළිතුර විදිහට මට එනවා 0.95 මිලිමීටර. ඉතින් මේ විදිහටම ගැටලුව විසඳන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වියෝගත රචනා ප්‍රශ්නයක අපි දීලා තියෙන ඉඩ තමයි ප්‍රමාණවත් විදිහට ප්‍රයෝජනයට ගන්න ඕනේ. ඔයාලට ඕනනම් මේ විදිහටත් මේ ගැටලුව විසඳන්න පුළුවන්. මෙතනින් ආවට පස්සේ කෙලින්ම මේ වාක්‍ය ලියන්නේ නැතුව මෙන්න මේ කොටස් ටික ලිව්වනම් ලකුණු හම්බෙනවා. ප්‍රමාණවත් වෙනවා. කොටස් 20ක දිග 19 මිලිමීටර. එහෙනම් 19 මිලිමීටර 20ෙන් බෙදපුවාම එක කොටසක දිග එනවා. ඊළඟ ප්‍රශ්නයට අපි යන් උපකරණයේ කුඩාම මිනුම ගණනය කරන්නලු. කුඩාම මිනුම කියලා කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක අගයෙන් අඩු කරන්න ඕනේ වර්නියර් කොටසක අගය. මේකේ ප්‍රධාන පරිමාණ කොටසක අගය 1 මිලිමීටර, වර්නියර් කොටසක අගය 0.95 මිලිමීටර. එහෙනම් එකෙන් 0.95ක් අඩු කරාම කුඩාම මිනුම වෙනවා 0.05 මිලිමීටර කියලා. අපි ඒකේ B කොටසට යන් රූපයේ පෙන්වා ඇති අන්දමට සිලින්ඩරාකාර ලෝහ කැබැල්ලක සිලින්ඩරාකාර සිදුරක් ඇත. පහත දක්වා ඇති මිනුම් වල නිවැරදි අගයන් නිර්ණය කිරීම සඳහා වර්නියර් කැලිපරයේ කුමන කොටසක් ඔබ භාවිතා කරන්නේද කියලා අහනවා. අපි බලමු මේකේ ලකුණු කරලා තියෙනවා දිගවල් කිහිපයක් D1, D2, H1, H2 කියලා. D1 කියලා කියන්නේ මේ සිලින්ඩරයේ බාහිර විස්කම්භය. ඒ කියන්නේ බාහිර දිගක්. ඒ වගේම H1 කියලා කියන්නේ මේ සිලින්ඩරයේ බාහිර උස නැත්නම් ඍජු උස. ඒකත් බාහිර දිගක්. D2 කියලා කියන්නේ මේ සිලින්ඩරයේ තියෙන කුහරාකාර සිලින්ඩරයේ අභ්‍යන්තර විස්කම්භය. ඒ වගේම H2 කියලා කියන්නේ මේ කුහරාකාර සිලින්ඩර කොටසේ ඍජු උස නැත්නම් මේ කුහරයේ ගැඹුර. ඉතින් H2 කියන එකත් D2 කියන එකත් අභ්‍යන්තර දිගවල් දෙකක්. අපි බලමු. D1 මැනීම සඳහා යොදා සුදුසු කොටස මොකක්ද කියලා අහනවා. D1 කියලා කියන්නේ බාහිර විස්කම්භය. බාහිර විස්කම්භය කියලා කියන්නේ බාහිර දිගක්. නම් බාහිර දිගක් මැනීම සඳහා අපි පාවිච්චි කරන්නේ වර්නියර් කැලිපරයේ බාහිර හණු. H1 කියලා කියන්නේ
මේ සිලින්ඩරයේ උස කියලා කියන්නේ බාහිර දිග. බාහිර දිග මැනීම සඳහා අපි පාවිච්චි කරන්නේ බාහිර හණු. D2 කියලා කියන්නේ මේ කුහරාකාර සිලින්ඩර කොටසේ අභ්‍යන්තර විස්කම්භය. එහෙනම් D2 කියලා කියන්නේ අභ්‍යන්තර දිග. අභ්‍යන්තර දිගක් මැනීම සඳහා අපි පාවිච්චි කරන්නේ අභ්‍යන්තර හණු. H2 කියලා ගත්තොත් H2 කියලා කියන්නේ ඇත්තටම ගැඹුරක්. එහෙනම් ගැඹුරක් මනින්න අපි පාවිච්චි කරන්නේ වර්නියර් කැලිපරයේ ගැඹුරු මාපකය. නැත්තම් ගැඹුර මනින කූර. ඉතින් මෙන්න මේ කියන කොටස් තමයි මේ කියන රාශි මැනීම සඳහා භාවිතා කරන්නේ. ඊළඟ ප්‍රශ්නය අහනවා D1, H1, D2 හා H2 ඇසුරෙන් ලෝහ පරිමාව V සඳහා ප්‍රකාශනයක් ලියන්නලු. right? හරි. මෙතන තියෙන්නේ කුහර සිලින්ඩරයක්. එතකොට මේ කුහර සිලින්ඩරයේ පරිමාව අපිට ලියන්න පුළුවන් මුළු සිලින්ඩරයේ මේ විශාල සිලින්ඩරයේ පරිමාවෙන් මේ කුහරයේ පරිමාව අඩු කරලා මේ දීලා තියෙන ලෝහ කොටසේ පරිමාව ගණනය කරන්න පුළුවන්. එහෙනම් අපි මුලින් ගණනය කරමු විශාල සිලින්ඩරයේ පරිමාව. ඔයාලා දන්නවා සිලින්ඩරයක පරිමාව කියලා කියන්නේ මේ හරස්කඩ තියෙන වෘත්තාකාර කොටසේ වර්ගඵලය ගුණ කරන්න ඕනේ ඍජුසෙන්. සංකේත වලින් කිව්වොත් 5r වර්ගය h. ඔයාලා මේක ව්‍යුත්පන්න කරලා ඇති සිද්ධාන්තවලදී. මෙතන r කියලා කියන්නේ අරය, h කියලා කියන්නේ ඍජුස. දැන් මේකේ අරය නෙමෙයි දීලා තියෙන විස්කම්භය. අපි දන්නවා අරය කියලා කියන්නේ විස්කම්භයෙන් භාගය. එහෙනම් මම අගයන් ආදේශ කරොත් 5 ආරයක් අරය වෙනුවට ආදේශ කරනවා බාහිර විස්කම්භය d1 ඒකෙන් අඩක්. ඒ කියන්නේ d1 බෙදීම 2. ඒකේ වර්ගය ගුණ කිරීම ඍජුස. ඍජුස කියලා කියන්නේ h1. එතකොට මෙන්න මෙහෙම ප්‍රකාශනයක් එනවා විශාල සිලින්ඩරයේ පරිමාව සඳහා. එහෙනම් ඔය විදිහටම කුඩා සිලින්ඩරයේ පරිමාව නැත්තම් මේ කුහර සිලින්ඩරයේ පරිමාවත් මට ලියන්න පුළුවන් 5 ආරයක්. මේකේ අරය වෙනුවට එන්නේ මේ විස්කම්භයෙන් භාගය. ඒ කියන්නේ D2 බෙදීම 2යි. ඒකේ වර්ගය ඍජු උස වෙනුවට එන්නේ H2යි කියන එක. එහෙනම් මේක H2කින් ගුණ කරාම එනවා කුඩා සිලින්ඩරයේ පරිමාව. එහෙනම් මේ වස්තුවේ පරිමාව අපිට ගණනය කරන්න පුළුවන් විශාල සිලින්ඩරයේ පරිමාවෙන් කුඩා සිලින්ඩරයේ පරිමාව අඩු කරලා. ඔන්න මම ආදේශ කරා 5D1 බෙදීම 2 වර්ගය H1 අඩු කිරීම 5D2 බෙදීම 2 වර්ගය H2 කියලා. මට මේකෙන් පොදු සාධක විදිහට එළියට ගන්න පුළුවන් 5 කියන එකයි 2 වර්ගයකුයි. ගත්තොත් 5 බෙදීම 4ක් පොදු සාධක විදිහට එළියට එනවා. වරහන් ඇතුලේ එන පළවෙනි පදය D1 වර්ගයේ වාරයක් H1 අඩු කිරීම දෙවෙනි පදයේ විදිහට එනවා D2 වර්ගයේ වාරයක් H2 කියලා. එතකොට මේක තමයි ලෝහ පරිමාව සඳහා එන ප්‍රකාශනය. ඊළඟ ප්‍රශ්නෙට අපි ගියොත් ඉහත සඳහන් වර්නියර් කැලිපරයේ භාවිතා කොට D2 මැන්න විට ලද ප්‍රධාන පරිමාණයට සාපේක්ෂව වර්නියර් පරිමාණයේ පිහිටීම පහත රූපයේ දක්වා ඇත. D2හි අගය ගණනය කරන්නලු. ඒ කියන්නේ මෙන්න මේ රූප සටහනේ දැක්වෙන පාඨාංකය ගණනය කරන්න කියලා කියන්නේ. ඒකෝර අපි දන්නවා වර්නියර් කැලිපරයකින් පාඨාංක ගන්නකොට අවස්ථා දෙකක් යටතේ ගන්නවා. එකක් තමයි ප්‍රධාන පරිමාණ පාඨාංකය කියවීම, අනිත් එක වර්නියර් පරිමාණ පාඨාංකය කියවීම. මේ පාඨාංක දෙකේ එකතුවෙන් මිනුමට අදාළ පාඨාංකය ලබා ගන්න පුළුවන්. එහෙනම් D2 කියලා කියන්නේ ප්‍රධාන පරිමාණ පාඨාංකයට එකතු කරන්න ඕනේ වර්නියර් පරිමාණ පාඨාංකය. ප්‍රධාන පරිමාණ පාඨාංකය කියලා කියන්නේ වර්නියර් පරිමාණයේ ශුන්‍ය පහු කරලා තියෙන අවසාන ප්‍රධාන පරිමාණයේ පාඨාංකයට අදාළ නැත්නම් බෙදුම් මිරට අදාළ අගය. එතකොට මේ 1 2 3 ආදි වශයෙන් ක්‍රමාංකණය කරලා තියෙන්නේ සෙන්ටිමීටර්. මේ කුඩා ඉරි දෙකක් අතර දුර වෙන්නේ මිලිමීටර්. එහෙනම් මෙතෙන්ද සෙන්ටිමීටර් එකක් කියන මිලිමීටර් 10යි. මෙතෙන් එනකොට තව 5ක් එනවා. ඒ කියන්නේ සම්පූර්ණ දිග මිලිමීටර් 15යි. මෙතෙන් එනකොට මිලිමීටර් 16යි. එහෙනම් ප්‍රධාන පරිමාණ පාඨාංකය ඉන්නේ මිලිමීටර් 16යි. වර්නියර් පරිමාණ පාඨාංකය කියලා කියන්නේ ඔයාලා දන්නවා ප්‍රධාන පරිමාණයේ බෙදුම් ඉරක් එක්ක සමපාත වෙලා තියෙන වර්නියර් පරිමාණයේ බෙදුම් මිරට අදාළ කොටස් ගණන ගුණ කරන්න ඕනේ කුඩාම මිනුමේ. ඒතකොට මේක සමපාත වෙලා තියෙන්නේ මෙතන. එතෙන්ද තියෙනවා කොටස් 10යි 11යි 12යි 13යි. එහෙනම් සමපාත වෙලා තියෙන කොටස් ගාන 13යි. ඒක ගුණ කරන්න ඕනේ උපකරණයේ කුඩාම මිනුමෙන්. කුඩාම මිනුම විදිහට අපිට ආවේ 0.05 මිලිමීටර් කියලා. එහෙනම් මේක සුළු කරොත් 16 එකතු කිරීම 0.65 මිලිමීටර් මට එනවා 16.65 මිලිමීටර් කියලා. එහෙනම් D2 සඳහා මට එන අගය තමයි 16.65 මිලිමීටර්. ඊළඟ ප්‍රශ්නය අහනවා D2 මිනුමේ භාගික දෝෂය කුමක්ද? සුළු කිරීම බලාපොරොත්තු වෙන්නේ නැහැලු. භාගික දෝෂය කියලා කියන්නේ කිසියම් මිනුමක කුඩාම මිනුම බෙදන්න ඕනේ අපි ලබාගත් මිනුමෙන්. එතකොට එනවා භාගික දෝෂය. එහෙනම් මේකේ භාගික දෝෂය කියලා කියන්නේ
කුඩාම වෙනුව 0.05යි. ඒක බෙදන්න ඕනේ. අපි ලබාගත් පාඨාංක ඉන්නේ 16.65යි. මෙන්න මේ ප්‍රකාශනය සුළු කරාම එනවා භාගික දෝෂයේ අගය. නමුත් ඒක සුළු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා එයා තියෙන නිසා මම ඒක සුළු කරන්නේ නැහැ. එහෙනම් ඔච්චරයි ව්‍යුහගත ප්‍රශ්න අපිට ලබා දීලා තියෙන්නේ. මේ වීඩියෝ එකේ මම සාකච්ඡා කරපු වගේත් මොනවා හරි ගැටලු ඔයාලට තියෙනවා නම් වීඩියෝ එකට කමෙන්ට් කරන්න. එතකොට මම ඒවට විස්තර ලබා දෙන්නම්. අපිත් එක්ක මේ විදිහට ප්‍රශ්න සාකච්ඡා කරන්න ඔයාලා ඉදිරියටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයිබෝවන්.